නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සුපුරුදු ලෙසින් දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන ඒ සත්පුරුෂ භූමිය පිළිබඳව හදාරන්න අනුමෝදන් වන්න ශ්‍රද්ධාවේ පිහිටන්න අප හැමදිනාටම අවස්ථාව දෙනවා මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. පළමුවෙන්ම ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒත් එක්කම අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව කැනඩාවේ ටොරොන්ටෝහි වෙසෙන දෙසැම්බර් මාස 14 වන දින එනම් අද දින පළමු වන උපන්දිනය සමරන හේසල් ආර්යා තිරිමාන්න පින්වත් දියණියට සෙත් පැතීම පිණිස පින්වත් රුෂානි දිසානායක සහ ශාමික තිරිමාන්න යන දෙමාපියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත දරුවා ඇතුළු දෙමාපියන් ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් අද දවසෙත් මහා සංඝරුවන පාමුල සදහම් සාකච්ඡා පවත්වන්න අප සමග කැටුව පැමිණෙන්න ඔබට ආරාධනා කරනවා. එහෙමනම් අපි මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි කතා කර කර හිටියේ බොජ්ජංග වඩන විදිය අපි ගොඩක් විස්තර කළා. එහෙමයි. අපි විස්තර කරනවා හිටිය ගිය සතියේ ඊයේ අපි මේ බොජ්ජංග වැඩිච්ච කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒවා භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් කරගන්න විදිය සම්බන්ධව. එතකොට අපි හිතන්දී සතියක් ධම්මවිජය ගැන යම් පැහැදිලි කිරීමක් කළා. එතකොට ඒක ඒ විදිහටම තමයි සියලු පරයයන් ටික තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතෙන්දී විස්තර කළා ඊළඟට සන්තම්වා අජ්ජත්තම් පීති සම්බොජ්ජංග. හිත ඇතුලේ එතකොට මේ කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච අපි මේ කරපු පින්කම් නිසා රකපු සීලය නිසා ධර්ම ශ්‍රවණයෙන් අපේ ප්‍රීතියක් සතුටක් පිනායාමක් උපදිනව නම් ඒක තේරුම් ගන්න ඕන කියලා. දැන් මගේ හිතේ ප්‍රීතියක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. අත්තිමේ අජ්ජත්තම් ප්‍රීති සම්බොජ්ජංගෝති පජානාති අසන්තම් වා අජ්ජත්තම් ප්‍රීති සම්බොජ්ජංග. සමහරලාට ධර්ම ශ්‍රවණය කරනකොට ප්‍රීතිය තියෙනවා, සමහරලාට නැහැ. එහෙමයි. අතට ඒක දැනගන්නේ නැහැ. දැනගන්න නැත්නම් මොකද දියුණුවක් කරා යන්නේ. ප්‍රීතිය එතකොට හටගන්න හේතුවක් නැති වෙන හේතුවක් තේරුම් ගන්න නැත්නම් ඒ තියෙන ප්‍රීතිය දියුණු කරගන්න දක්ෂ නැහැ. එහෙම එකක් තියෙනවනේ. ස්වාමීනි ශ්‍රාවකයාට දැන් හැම අතින්ම උදාල රැකවරණයක් දැන් අපිට ප්‍රීතිය නැති වුණා කියලා සමහර වෙලාවට අපි දුකටපත් වෙනා මිසක් මේ නැති වුණයි කියලා ඒ කියන්නේ සිහිය උපද්දවා ගන්න. අන්න ඒකේ වැඩේ වෙලා. ඒක තමයි ප්‍රීතියේ ස්වභාවය. එහෙමයි ස්වාමී. ඇති වෙලා නැති වෙන අන්න ඒකයි. එහෙයි ස්වාමී. සමහර අය කියන එකක් තමයි මට කිසි සතුටක් නැහැ. එහෙයි ස්වාමී. මම මාත් එක්ක ඉපදත් කෙනෙක් කතා කරලා කිව්වා මම ඇඳට වෙලා හාන්සිලා ඉන්නේ සම්පූර්ණ වැටලා ඉන්නේ මානසිකව මට ජීවිතෙත් විනාශ කරගන්න හිතලා තියෙන්නේ. සතුටක් නැහැ. මම කොහොම ප්‍රශ්නයක් ඕගලන්ට මතුවෙන්නේ මේ සතුට කියන එක මේ හිතේ හැමතිස්සෙම රැඳිලා තියෙන දෙයක් නොවන බව තේරුම් ගන්න නිසා. එහෙමයි ස්වාමීනි. මොකද මේ සතුට කියන එක පවතින හේතුවකින්. එහෙයි. ඒතර හේතුව තියෙනකන් සතුට තියෙනවා, හේතුව නැති වුණාට පස්සේ සතුට නැහැ. එහෙමයි. ඒතර ඒක ප්‍රකට නැතිකමයි ප්‍රශ්නේ තියෙන්නේ. සතුට කියන්නේ එවැනි ධර්මයක් කියලා. එහෙම ස්වභාවයක්. එහෙමයි ස්වාමී. දුක කියන එකත් එහෙමයි. එහෙමයි.
ඒතර උපේක්ෂාව කියන එකත් එහෙම. එහෙයි. දැන් සමහර අය ඒතර උපේක්ෂාවට නේ බය වෙලා තියෙන්නේ එතකොට. සතුටක් නැහැ, දුකුත් නැහැ, උපේක්ෂාව හිත තියෙනවා. එයාට තීරුම් අරගෙන වාසය කරන්න බෑ යාට. එහෙමයි ස්වාමීනි. අර හැමතිස්සෙම ස්පර්ශයෙන් හට ගන්න සතුට පතපතා බලාපොරොත්තු වෙ ඉන්නවා. ඒතර බලන්න මේ ස්පර්ශය නිසායි සතුට හටගත්තේ, මේ ස්පර්ශ නැති වෙනකොට සතුට නැති වුණා කියලා යාට තීරුම් ගන්න පුළුවන් මානසික ශක්තිය නැත්තම් ඒතර යාට සතුට උපද්ද ගන්න ක්‍රමයක් තේරෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එන ප්‍රීතියත් එහෙමයි. දැන් ප්‍රීතිය කියන එක හිතට උපදින්නේ දැන් මේ බණ අහන තැන වාඩි වුණු පමණින්ම ප්‍රීතිය උපදින්නේ නැහැ. බණ අහන තැන වාඩි වුණු පමණින්ම ප්‍රීතිය උපදින්නේ නැහැ. එහෙමයි. ඒතකොට බලන්න දැන් සමහර දවසට වාඩිලා බණ අහනකොට තමයි ප්‍රීතිය උපදින්නේ. ඒතර ප්‍රීතිය උපදින දවස තේරුම් ගන්න ඕන. ප්‍රීතිය උපදින වෙලාව තේරුම් ගන්න ඕන. එතකොට මොන දේවල්ද තමන්ගේ හිතේ නැති ඒ වෙලාවේ නැති. එතකොට එහෙම නැතුව තියෙද්දි නම් ප්‍රීතිය උපදින්නේ. එතකොට එහෙනම් ප්‍රීතිය උපදින ක්‍රමය හඳුනා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ මානසික සිටුේෂන් එක නැති වෙනකොට තමයි ප්‍රීතිය නැති වෙලා යන්නේ. දැන් මේ සමහර දවසට දානයක් දෙනකොට ප්‍රීති සතුට තියෙනවා. සමහරලාට දානයක් දෙනකොට සතුට නැහැ. එහෙමයි. සමහරලාට බණ අහනකොට සතුටක් තියෙනවා. සමහරලාට බණ අහනකොට සතුටක් නැහැ. එහෙමයි. ඒතර මේ සමහරලාට පින් කරනකොට සතුට තියෙනවා. සමහරලාට පින් කරලා සතුටක් නැහැ. ඒක හිතේ ස්වභාවයක තමයි. එහෙමයි ස්වාමීනි. ඒතර ඒක ස්වභාවය තියෙන්නේ හේතු නිසා. ඒතර මේ හේතුවට බාහිර ලෝකෙන් විකල්පයක් හොයලා වැඩක් නැහැ. තමන්ම සිත ගැන හරියට ප්‍රත්‍යක්ෂාවකට එන්නේ නැත්තම්. එහෙමයි. ඒතර ඒකයි දැන් මේ ඕනම කුසල ධර්මයක් ඒ වැඩි යන්නේ නැති ස්ථීරව පිහිටන්නේ නැත්තේ. දැන් බලන්න මේ විදියට ඉස්තර පිහිටන් මේ තේරුම් ගැනීමක් තියෙනවා නම් ස්ථීරව ඒ කුසලෙ පිහිටනවා හිත. එහෙමයි. ශාසනය වුණත් එහෙමයි ස්ථීරව පිහිටනවා. එහෙමයි. ඒතකොට ශාසනය කියන එක එයා තීරණය කරන්නේ සතුට මත. ශාසනය කියන එක තීරණය කරන්නේ දුක මත. එහෙම නෙන්නේ. සමහර අයට සතුට නැත්තම් ශාසනය අතහරිනවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ දුක් පීඩා එනවනම් ශාසනය අතහරිනවා. එහෙමයි ස්වාමීනි. හිත උපේක්ෂාවෙන් නම් තියෙන ශාසනය අතහරිනවා. පැවිද්ද අතහරිනවනේ කට්ටිය. මට කි සතුටක් නැහැ කියලා පැවිද්ද අතහරිනවා. එහෙමයි ස්වාමීනි. ඒතර එයා මේ පැවිදි වෙලා තියෙන සතුටින් ඉන්නේ. එහෙයි. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. ඒතර මේ දැන් සමහර කට්ටිය මේ ගෑනිත් එක්ක හිටිය කියලා මට සතුටක් නැහැ කියලා ගෑණි අතහරිනවා. තේරුණා නේද? එතකොට බලන්නේ හරි පුදුමයි පටු අදහස් වලට තමයි එතකොට මේ ඔක්කොම එක රාශි වෙලා තියෙන හැමදේම. ඒතර ඒකට හේතුව මොකද්ද? මේ ජීවිතය පිළිබඳ හොඳ දකින එයාට සිහියක් කල්පනාවක් නැති නිසා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ඕනම දෙයක් මේ අනිත්‍ය දේවල් ඉතින් මේ. එහෙමයි. අනිත්‍ය ධර්මතාවලින් යුක්තයි. එහෙයි. එතකොට මේ සසරේ කෙලෙස් වල ගිලිගිලි ඇලි හිටපු මේ සමහර අය ඒතර මේ බොජ්ජංග වඩලා මේ නිකලෙස් වෙන ශ්‍රාවකයෝ ඉන්නේ. දැන් බලන්නකෝ මේ කවුද මංගුලිමාල? ඒතර මිනි මරමර ද්වේෂ සිතින්, පවිතු සිතින්. එතකොට සමහරලාට ඇඟ පුරාමලී තවරගෙන දුෂ්ට සිතින් හිටපු චරිතයන්නේ. එහෙමයි. මේ හිත වෙනස් කරගත්තනේ. අඬා දොඩ අයියෝ මට බෑ නෑ නේද? එහෙමයි. ඒක තමන්ගේ හිතට සතුට ආවත් දුකක් ආවත් උපේක්ෂාවක් ආවත් නියම විඳ දරාගෙන කෙලෙස් දුරු කරන ප්‍රඥාවෙන් වීරියෙන් වාසය කරා දීපුදාගෙන සීලයට එහෙමයි. සිහියට ධර්ම මනසිකාරයට දීපුදාගෙන තින් වාසය කළානේ. ඒ අන්න එතන එන්න බැරි කමනේ මේ ප්‍රශ්නේ තියෙන එතකොට. එහෙමයි. ඒතර මේ හිත කියන එක තේරුම් ගන්න දක්ෂ දැන් ඔය ළමෙක් මට කතා කළා ඊළඟ දවසක එයාට කිසි සතුටකුත් නැහැ දුක්කුත් නැහැ මට කිසි දෙයක් කරගන්න බෑ මම මේ ඇඳේ හාන්සිලා වෙන්නේ දැන් අවුරුදු 5ක් විතර වෙනවා මම කොහෙද කොට එයා මේ බණ අහලා මේ ටිකට කරන්න ආවේ සතුට බලාපොරොත්තු වෙන්න එහෙමයි. මේ මං කොහොම අපිට නම් තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මො කෙලෙස් ඒ නිසා මේ කෙලෙස් දුරු කරගන්න අදහසට තමයි කො එන්න ඕන. එහෙමයි සර්. එහෙම නේද වෙන්න ඕන. එහෙයි. එතකොට බලන්නේ කෙලෙස් දුරු කළා සැනසෙලිදායක හිතක් හදාගන්න. එතකොට ওই පීඩා නැහැ. අර කෙලෙස් දුරු කරන්නේ නැතුව නෝන්ජල් හිතින් ඉන්නව නේද? ඔය ගොඩාක් ප්‍රශ්න හටගන්නේ මේ ධර්ම මාර්ගයට ඇවිල්ලා මේ නෝන්ජල් හිතින් ඉන්න කට්ටියත් ඔය බණ අහනෝනේ. එහෙමයි. ඒතර මේ කට්ටිය තමයි ගොඩාක් ඔය ප්‍රශ්න දාගන්නේ. මේක අයෝනිසෝ මනසිකාරයට අරගෙන ප්‍රශ්න දාගන්න මේ කට්ටිය.
රහත් වුණා කියලා කෑ ගහගෙන ওই විප්‍රියාස දුරන කට්ටිය ඉන්නව නේද? ඔය අර මේ අර නෝන්ජල් මනසින් යුතු අය. එහෙමයි. මාර්ගඵල ලබලා කියලා විප්‍රියාස දුරන කට්ටිය ඉන්නව නේද? මම කියන්නේ විප්‍රියාස දුරන කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඒගොල්ලන්ගේ අනුශාසනාව තුළ අපිට හොඳට පේන චතුරාර්ය සත්‍ය ඉස්මතු වීමක්, මේ මාර්ග ඉස්මතු වීමක්, තෙරුවන් ගුණ ඉස්මතු වීමක් එහෙම මුකුත් නැහැ ඒගොල්ලන්ගේ ජීවිතය තුළ. පිනක් පවක් ගැන කතා කිරීම මොකක්වත් නැහැ. ඔය තනිකර තියෙන්නේ පුහු මතවාද, පුහු විතරක, පුහු අදහස් ටිකක් විතරමයි තියෙන්නේ ඒගොල්ලන්. එහෙමයි. එහෙම වෙන මුකුත් නැහැ ඒගොල්ලන්ගේ ජීවිතය තුළ. ඒකට හේතුව ඇයි? මේ තනිකර තියෙන්නේ කිසිම මේ ධම්මගේ කිසි දෙයක් තේරුම් ගැනීමක් නැහැ. ඒතර බලන්න මේ ධර්ම මාර්ගයේ යම් කෙනෙක් වඩලා දැන් මෙතන ඊළඟ වැදගත් කාරණේ තමයි ඒතර ධර්ම මාර්ගයේ වඩලා උපද්දන නිරාමිෂ ප්‍රීතියක් තියෙනවා නම් ප්‍රීතියටත් ඇලෙන්න දෙන්නේ නැති සිතක්. තමයි දැන් මේ වගේ නිර්මාණය කරන්නේ. සිහිය හදා ගන්නවා සිහියට ඇලෙන්නේ නැති හිතක්. සමහර කට්ටිය නෝන සිහිය ටිකක් දිනු කරගෙන මුලා වෙනවනේ. මේ සිහිය දිනු වෙනකොට හිත කාමයට යට වෙන්නේ නැති ගතියක් එනවා. තරහ සාමාන්‍ය යම් ප්‍රමාණයකට පාලනය වෙන ස්වභාවයක් එනවා. සාමාන්‍ය කෙනෙක් යම් අරමුණක් ඇසුරු කළා ඒ අරමුණ ඉදිරියේදී හිත කෙලසෙනවද? සිහියම් කාලයක දිනු කළාට පස්සේ ඒකේ නායි අරමුණ ඇසුරු කරනකොට සිහි හිත කෙලසෙන ගතිය අර කෙනාට වඩා අඩුයි. එහෙමයි. ඒතර මොකද වෙන්නේ? ඒතර වෙන්නේ මොකද? මේ දේවල් තේරුම් ගැනීමක් නැත්නම් වෙන්නේ පිරිනමයි කෙනා. ඒතර ඇසුරු නොකළ යුතු කෙනත් ඇසුරු කරනවා, ඇසුරු කළ යුද්ධේත් ඇසුරු කරනවා. ඇසි යුද්ධේත් අසනවා, නොඇසි යුද්ධේත් අසනවා. ඒකත් හරි මේකත් හරි අපි හැම කෙනාගෙන් බණ අහන්න ඕන කික ඊට පස්සේ මහා පඬිතකම් ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. වනස ගන්නවා ඊට පස්සේ. මම එහෙම දන්න උඩ අය හිටියා එහෙම. පොඩ්ඩක් සමාධියක් ඇති වෙනවා ඊට පස්සේ පඬිතකම දෙන්නේ. මානෙට පැමිණෙනවා. මානෙ අර දැන් මේ වගේ ප්‍රතිවීක්ෂා මෙහෙම භාවනාවක් නැහැ යාගේ ජීවිතේට. එහෙමයි. ස්වාමීනි අපි තුල ඒ විදිහටත් තියෙන භාවනාව මේ ඔබ වහන්සේ දැන් අපිට විස්තර කරලා දුන්න පරිද්දෙන් මේ ධර්ම අරමුණෙන් වෙනස් වීම, පැමිණීම ආදි වශයෙන් සිහිය පිළිබඳව තියෙන මෙනෙහි කිරීම සත්පුරුෂ භාවයටත් අනිවාර්යයි. සත්පුරුෂ භාවයේ පිහිටන්න හේතු වෙනවා. එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ භාවයේ පිහිටන්න තෙරුවන් ගුණී අසරිය දකින්ට. එහෙමයි. හොඳට මම ලස්සන සුන්දර මානසිකත්වයක් නිර්මාණය වෙනවා. එහෙමයි. දැන් මේව දේවල් එක්ක. එහෙයි ස්වාමීනි. ඒතර බලන්න අසන්තම් වාජ්ජත්තම් පීති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තම් පීති සම්බොජ්ජංගෝති පජානාති. දැන් බලන්න මේ වගේ හොඳ ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා නම් එයාට සිහිය පිහිටපු වෙලාවටත් නැති වෙලාවටත් කලබලයේ කියන එක නැහැ ඒකට. එහෙමයි ස්වාමීනි. ධම්මවිජය තියෙන වෙලාවටත් නැති වෙලාවටත් අඬා දුඩා ගැනීම නැහැ. ප්‍රීතිය තියෙන වෙලාවටත් නැති වෙලාවටත් එහෙම එකක් නැහැ. නැති වුණා අවස්ථා දෙකේදී මොකද වෙන්නේ? කම්පා නොවන හිතක් හැදෙනවා. එහෙමයි ස්වාමීනි. කම්පා නොවන හිතක් හැදෙනවා. එතකොට එහෙම හිතක් හදාගෙන එයා ටික ටික ආය ගුණීටම පිහිටවනවා. මේක තමයි මේ සිහියේ ස්වභාවය හට ගන්නව නැති වෙනවා. මේක තමයි මේ ප්‍රඥාවේ ස්වභාවය හට ගන්නව නැති වෙනවා. මේක තමයි සතුටේ ස්වභාවය නිරාමිෂ සතුටත් හට ගන්නව නැති වෙලා යනවා. එහෙමයි. ඒ තීරුම් ගැනීම තියෙනවා නම් බොහොම ලස්සන මේ උපේක්ෂා සහගත හිතක් නිර්මාණය වෙනවා එතකොට. ආන්නේකයි. ඊළඟට කියනවා යතාච අනුප්පන්නස්ස පීති සම්බොජ්ජංගස් උප්පාදෝ හොතෝති. ඔන නූපන් ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා නම් පංචපජානාති. දැනගන්න. එහෙමයි. යතාච උප්පන්නස්ස පීති සම්බොජ්ජංගස් භාවනාය පාරිපූර්ණති හෝති. හරි පුදුමයි. එතකොට මේ උපම් ප්‍රීතියක් එන්න වැඩි වෙනවා කියන්නේ. පරිපූර්ණ වෙනවා කියන්නේ. එහෙමයි. ඒතර මේ පංචපජානාති ඒක පවත් දැනගන්නවා කියන්නේ. බලන්න මේ 100ක අසරිය නේද? එහෙමයි ස්වාමී. ප්‍රඥාවක අසරිය. ඒතර මේ විදිය දැනගන්න ඊට පස්සේ අපි තව අර විභංග සූත්‍රයෙන් කතා කළා මේකතර භාවනාවක ඉදිරිය වැඩලා යන්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. ඒතර සතියේ හට ගැනීම දකිනව නම් ධම්ම විචේ හට ගැනීම දකිනව නම් ඒ වගේම ප්‍රීතියේ හට ගැනීම දකිනව නම් එතකොට ඒක කොමකටද අයිති ඒක? ඒක අයිති වෙන එතකොට ඒක එයාගේ ප්‍රඥාවට සිහියට. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි ඒක වැඩි දියුණු වෙලා යන්නේ මම පිළිසද ඒක දියුණු වෙලා යන්නේ යාගේ භාවනාවක් විදියට. එහෙමයි. භාවනාවක් විදියට. ඊළඟට විස්තර කරනවා තංචපජාන යතාච උප්පන්නස්ස පීති සම්බොජ්ජංගස් භාවනාය පාරිපූර්ණී හෝති තංචපජානාති. ඒක භාවනාවක් විදියට ටික ටික යාගේ ජීවිතේ වැඩිලා යනවා කියලා. එහෙමයි. තංචපජානාති. ඒතර බලන්න හරි ආශ්චර්යයි. එතකොට මේ කරන දේවල් යාගේ ජීවිතේ හොඳ ප්‍රතිවේක්ෂාවක් තියෙනවා. එහෙමයි. අපිට මං හිතන හැටියට මේ වීරිය අපිට අපි ඊයේ කතා කළේ නෑ නේද? මට ඒක මිස් වුණාද?
අවසරයි. මම ඒ නිසා වීරියත් ඒක කතා කරලා ඉන්නම්. ඒතර වීරිය සම්බොජ්ජංගයද කියනකොට සන්තම්බා අජ්ජත්තම් විරිය සම්බොජ්ජංග. තමන්ගේ බලන්න දැන් ඔන්න ධර්ම ශ්‍රවණයට තමන් වාඩි වෙන ඕන වීරියක් උපන්න. එහෙමයි. කන් යොමු කරගෙන ඉන්න සිත් පිහිටගෙන ඉන්න වීරියක් තමයි ඉපදුනේ. එහෙමයි. පිරිත් ටිකක් කියන්න හිතනවා වීරියක් ඉපදුනේ. පිරිත් ටික අපි කියමින් වාසය කරන වීරිය පවතිනවා. ඔහොම කියමින් අලස කම්මල අපිට දැන් තුන් සූත්‍රය මම කියනවා කියලා හිත අදිස්ථානයෙන් තමයි ඉන්නේ. එහෙමයි. සමහර භාගයට කියනකොට මේකක් ඇති කියලා හිතනවා. අන්න වීරිය අඩා වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා සන්තම් වාජ්ජත්තම් විරිය සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තම් විරිය සම්බොජ්ජංගෝති පජානාති. එයා දැනගන්න ඕන කෙන්ද වීරිය ඉපදිලා තියෙන්නේ. එහෙමයි. ධර්ම ශ්‍රවණයට ධර්මයේ කියවීමට ඊළඟට පිරිත් කියන්න වන්දනාවක් කරගන්න. එහෙමයි. ඊළඟට gedara dore කටයුත්තක් කරුණාවෙන් මෛත්‍රියෙන් අනිත් අය වෙනුවෙන් කරන්න. එහෙමයි. ඒතර කාරුණික සිතේ හිතින් අප තමන් උපකාරයක් කරන්න. ඒතර ඔක්කොම වීරියටයි තියෙන්නේ. වීරිය තමයි ටික ටික වැඩෙන්නේ එතකොට. ඒතර එයාට හැමතිස්සෙම ගුණධර්මයක් විදියට තමයි gedara dore කටයුතු පවා සංවේදී වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. gedara dore කටයුතු පවා එයා ගුණධර්මයන් තියුණු කරන විදියට. ඒගොල්ලන්ගේ යහපත වෙනුවෙන් සැපය වෙනුවෙන් සුවය වෙනුවෙන් කැප වෙන මානසිකත්වයෙන් තමයි ඒතකොට හැම දෙයකටම වීරිය දිනු වෙන්නේ. ස්වාමීනි වීරිය පිහිටා තිබෙනවා. දැන් වීරිය බිඳ හෙළුණ ආදි වශයෙන් දැන ගැනීමෙන් යලි යලි වීරිය පිහිටන්න අන්න ඒක. ඒතකොට එයා දැනගන්නවා වීරිය හට ගන්න හේතු එයා තේරුම් ගන්න පටන් ගන්නවා. වීරිය නැති වෙන්න හේතු තේරුම් ගන්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට සන්තම්වා අජ්ජත්තම් විරිය සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තම් විරිය සම්බොජ්ජංගෝති පජානාති. අසන්තම්වා අජ්ජත්තම් විරිය සම්බොජ්ජංගං නත්තිමේ අජ්ජත්තම් විරිය සම්බොජ්ජංගෝති පජානාති. මේ සමහරලාට බණහන වාඩුණාට ඉතින් ඉඳලා හිත පිහිටන්නේ නැහැ. එහෙමයි. වීරිය නැතිලා යනවා සමහර. එහෙයි ස්වාමීනි. සමහරට ඌමනාව නැතිලා යනවා. උනන්දුව නැතිලා යනවා. ඒ නිසා මේක බලන්න කොච්චර හිත හිතා නැවත මේක පිහිටවන්න තමයි වීරිය වැඩෙන්නේ. උන් දවස් දෙකක් විතර භාවනා කරලා නැතිලා යනවා. එහෙමයි. සක්මන් කරන්න පුරුදු වෙනවා නැතිලා යනවා. බණ අහන්න යන්න හිතනවා නැතිලා යනවා. සිල් ගන්න හිතනවා. දවස් දෙක මාසයක් දෙකක් කරනවා ඊට පස්සේ නැතිලා යනවා. එහෙමයි. ඒ වීරිය තමයි නැති වෙන්නේ. එහෙයි ස්වාමීනි. පුංචි හරි කුසල සම්පත්තියක් අපි ගුණ සම්පත්තියක් අපි දිනු කරගන්න අපි යම් උත්සාහයක් යොදනවා නම් ඒක වීරියමයි. ඒතකොට තේරුම් ගන්න මේ වීරියයි කියලා. එහෙමයි. හැමතිස්සෙම මේ කුසල පාක්ෂික දෙයක් තුල වාසය කරන්න කයින් වචනින් මනසින් හරි හිත ක්‍රියාත්මක වෙනවා නම් පිහිටනවා නම් උනන්දු කරනවා නම් ඒක වීරිය. ඒතර ඒක දැනගන්න ඕන මේක තමයි වීරිය කියලා. එහෙමයි. ඒතර වීරිය කියන කාරණේ තේරුම් ගත්තේ නැත්නම් එතකොට යා වීරිය කියන එක දියුණු කරන්නේ අය. අපි තුමු දැන් බුද්ධ වන්දනාවක් කරලා පිරිත් ටිකක් කියන කාරණේ වීරිය කියලා තේරුම් අරගෙන නැත්නම් ඒක කරන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. පිනක් දහමක් කරන එක පවා වීරිය කියලා දැන් ඒකනේ පිරින්ට කරහන්නේ හරියට. සමහර අය ඉන්න භාවනා එච්චර එහෙම කියන්නේ. ඒක භාවනා කියලා කරන භාවනාවකුත් නැහැ. එහෙමයි. දුෂ්ට හිත් එහෙමයි. දැන් භාවනාවක් කරලා නම් දුෂ්ට හිත් ඇති වෙන විදියක් නැහැ නේ ගරහෙලි. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ මුකුත් නැහැ. එහෙමනේ පිරිත් ටිකක් කියලා දැන් තිරුවන් ගැන පැහැදීමෙන් පිරිත් ටිකක් හරි කියනවා කියන්නේ. ඒක වීරිය. ඒක ලේසියෙන් කියනකොට චෛත්‍යයක් වඳිනවා කියන්නේ සදහැ සිතින් වීරියක් ඒක. එහෙමයි. මේ කියන්නේ හැමතිස්සෙම ලාමක අරමුණක් මුල් කරගෙන නෙමෙයි. ලෝකෝත්තර මගේ වීරිය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ අරමුණක් මුල් කරගෙන. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන අපි මේ චෛත්‍යයක් වඳිනව නම් බෝධියක් වඳිනවා ඒක වීරියකට අයිතිය. මේ කාමයේ වෙනුවෙන් සති ගණන් මාස ගණන් කැප වෙලා මේ සවාරි යන ලෝකේ කලාතුරකින් පහළ වෙන තථාගත බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා මේ කෙනෙක් වඳිමින් පුදමින් ඉන්න කාලයයි අර කාලය ගත්තොත් එimhe ඒතර වීරියක් නෙවෙයිද ඒක? වීරියක් නෙවෙයි. තේරුණා නේද? ඒක මහා වීරියක් නේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ වීරිය හිත පිහිටුව ගන්න අමාරු වෙන්නේ. මේ වීරිය කියන එක ඩිංගයි වැඩෙන්නේ. සමහරලාට පන්සිල් රකින්න යට වීරියක් තියෙනවා. එතකොට මේ වීරිය තේරුම් ගන්න මේක වීරියක් කියන කාරණේ තේරුම් ගන්න. එහෙමයි. කුසල පාක්ෂිකයින් වචනින් මනසින් කුසල පාක්ෂික දෙයකට හිත යොමු කරන ගතිය, පිහිටවන ගතිය, තියන් ඉන්න ගතිය ඔක්කොම වීරිය.
එහෙමයි. අසන්තම් වා අජ්ජත්තං විරිය සම්බුද්ධංගම්. ඒතර වීරිය නැත්තම් ඒවට නත්ති මේ අජ්ජත්තං විරිය සම්බුද්ධංග උපජානාති. අනේ මගේ හිත පිහිටන්නේ මට හරි කම්මැලි මෙහිමයි අලසයි මේ මට එහෙම කරන්න ගත්තම් මේ ස්ට්‍රෙස් වෙනවා කියලා සමහර කට්ටිය කියනවනේ වීරිය තමයි නැත්තේ. එහෙමයි ස්වාමීනි. ඒ තමන්ගේ වීරිය කොච්චර ප්‍රාර්ථනාවකින් ලැබෙන්නේ. තමන් හිත හිතා විහාරස්ථානට ඇදලා යන්න ඕන. එහෙමයි. තමන් හිත හිතා ගිහිල්ලා බුදුන් අදින්න ඕන. එහෙමයි. තමන් හිත හිතා ගිහින් පිරික් කියන්න ඕන. තමන් හිත හිතා මේ සතර බ්‍රහ්ම විහරණ මත පිහිල්ලා දරුවන්ගේ දෙමව්පියන්ගේ යුතුයකම් කරන්න ඕන. හිතින්නේ මේ ලස්සනට. එහෙමයි ස්වාමීනි. තමන් හිත හිතා කරන්න ඕනේ. ඒක තමයි වීරිය. හිත හිතා වාඩි වී බණ අහන්න ඕන. හිත හිතා අනිත් අයට ධර්මයේ ශ්‍රවණය කළා මේ උනන්දු කරවන්න ඕන. දැන් මේ බලන්න දැන් මේ වගේ දැන් අරමුණක් දැන් අනිත් සියලු මාධ්‍යයන් ඔස්සේ කාමයට ගොහරුවට අදින වෙලාවේ නික්කම් අරමුණක් තුල හිත පිහිටවන්නට යම්කිසි උත්සාහයක් මේ දරනවා කියලා කියන්නේ අනිත් අයගේ සිත්වල වීරියක් නේද උපද්දන්නේ ඒකට. එහෙමයි ස්වාමීනි. අපි දැන් මේක දහස් දෙනෙක් මේ වෙලාවේ මේ හෝරාව වෙන් කරන් බලනවා කියලා කියන්නේ. ඒතර දහස් දිනාටම වීරියක් උපදව ගන්න මේ Taman නේද මේ අරමුණ දුන්නේ මේ ධර්ම ශ්‍රවණ මේ පිනෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර වීරියක් දෙන්න අරමුණක් පවා අපි ලෝකෙට දෙන්න ඕන. යහපත් දෙයකට මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එතකොට මේ දෙව් මිනිස් ලෝකයාට ඒතර මේ සදහම් නිදානය පතුරවමි. ඒ රහතන් වහන්සේලා ඒ උදාාර කැපකිරීම කළේ නැත්තම්. ඒතර අනිත් අය කොහොමද ඒතකොට පිනට සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ නැහැ නේ. එහෙමයි. ප්‍රඥාව දිනු වෙන්නේ නැහැ නේ. ඒතර මේ වීරියෙන් හරි අසිරිමත් දෙයක්. එතකොට තමනුත් වීරිය උපද්දවමින් ධර්ම ශ්‍රවණයට වාඩි වෙනවා. එස කන්නිමාගෙන කාලේ පුරාවට ඉන්න මහන්සි ගන්නවා. වීරිය මේ ඔක්කොම හිතේ. එහෙමයි. ඊළඟට කියනවා අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංග සුප්පාදෝ. නූපන් වීරියක් උපදිනවා නම් අපි තුමු යා උපෝහතේ අරගෙන නැහැ කවදාවත් ජීවිතේට. එහෙමයි. නූපන් මේ කුසල සම්පත්තිය කියලා කියන්නේ ඒකට. එතකොට ඒ කුසල සම්පත්තිය අපි තුක පාඩයට උපද්ද ගන්න හිතෙනවා. ඒක නූපන් වීරිය. කවදාවත් එයා දන් දීලා නැහැ. එයා දන් දෙන කටයුතු කරනවා. නූපන් වීරිය. එහෙමයි ස්වාමීනි. සමහරට කවදාවත් බණ අහලා නැහැ. බණ අහන පටන් ගන්නවා. නූපන් වීරියක් ඒක. එහෙමයි. අනුප්පන්නස්ස විරිය සම්බුද්ධංග සුප්පාදෝ හෝති. ඉපදුනා තංච පජානාති. මේ කවදාවත් මගේ ජීවිතය තුළ තිබිච්ච නැති සිහියකුයි මේ. තිබිච්ච නැති ධම්මවිජයකුයි මේක. තිබිච්ච නැති වීරියක් මේක. තිබිච්ච නැති ප්‍රීතියක් මේක. අපිට වෙනද ධර්මයේ කියවද්දි ප්‍රීතියක් නැහැ. උන් අද ඉපදුනා ප්‍රීතියක් නැති ප්‍රීතියක් ඒක. එහෙමයි ස්වාමීනි. නැති වීරියක් ඒක එතකොට ඒක. එහෙයි. අපිට කවදාවත් එයාට ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට දුකක් හට ගන්නකොට මේක තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක නම් ආර්ය සත්‍ය කියලා සිහි වෙලා නැහැ. ඕන අපි තුමු අද සිහි වුණා යාට. ඒක නූපන් ධම්ම විජයක් යාට. එහෙමයි ස්වාමීනි. නූපන් ධම්ම විජය. එහෙයි. එතකොට අපි තුමු කෙනෙකුට ඕන මේ ශෝකේ හටගන්නේ මේ චන්දරාග නිසා නේද? චන්දරාග නැති වුණ දවසට මේක නැති වෙලා යනව නේද කියලා යාට යම් කල්පනාවක් උපදිනවා. ඒක නූපන් ධම්ම විජයක් එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. ඒ වගේ අර චතුරාර්ය සත්‍ය වේවා දහම් පරියායකට අනුව තමන්ගේ සිත යම් මානසිකාරයක ඉදලා කල්පනාවකට ඇවිල්ලා එනවනම් ඒක ඒ නූපන් සිහියක්, නූපන් ධම්ම විජයක්, නූපන් වීරියක්, නූපන් ප්‍රීතියක්. එහෙමයි. ආන්නේ තේරුම් ගන්න නූපන් දෙය කියලා කියන්නේ ඒක තමයි. කවදාවත් ඉපදිලා නැති දාම ඉපදිච්ච එක. එහෙමයි ස්වාමීනි. ඒතර හිමියෝ තියෙනවා. එහෙයි. සමහරට අපි ධර්ම මාර්ගය යනකොට නූපන්නේ එකපාරට උපදින අවස්ථා තියෙනවා තමන්ගේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. ඊතර බලන්න යතාච uppannස්ස විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණිය හොත. ඔය විදිහට උපන් වීරිය සම්බොජ්ජංගේ ටික ටික එයාගේ වැඩි යනවා කියන භාවනාවක් විදිහට වැඩිනවා කියන. එහෙමයි. ඊතර බලන්න හරි ආශ්චර්යයි. එතකොට දැන් බලන්න සමහර අය පැයක් බණ හිටපු කට්ටිය පැය දෙක තුන බණ අහන්න පුළුවන්. ඒතකොට වීරිය වැඩිලා නැද්ද එයාගේ? වීරිය තමයි වැඩිලා තියෙන්නේ. සිහිය තමයි වැඩිලා තියෙන්නේ. නුවණින් විමසීම තමයි වැඩිලා තියෙන්නේ. ප්‍රීතිය පස්සද්ධිය තමයි වැඩිලා තියෙන්නේ එතකොට. නූපන්නයක් ඉපදලා තියෙන්නේ එතකොට. ස්වාමීනි නුවණින් විමසීමට ධම්මවිජය කියලාත් කියන්න නුවණින් විමසීම කියලා අපි සිංහල වචනේ පාවිච්චි කරන එකනේ. එහෙමයි. පාලි වචනේ තමයි ධම්මවිචය. එහෙමයි. ධම්මවිචය කියන වචනේ. විචය
වියනු චයනු යයනු විචය. විචය. ධම්ම විචය. එහෙමයි. විජය නෙමෙයි විචය. 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 ඒතර බලන්න අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ නූපන් වීරිය ඉපදුනාද උපන් වීරිය ටික ටික වැඩි වැඩි යනවාද ඒවත් තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. දැන් සමහර අය පන්සිල් රැකලා හිටපු කට්ටිය එකපාරට උපෝස් සිල් ගන්න හිතිලා ඒක හොඳට දියුණු කරගෙන යන නූපන් වීරියක්. එහෙයි. දැන් ඊට පස්සේ සමහරලාට සමහර අය මාසෙකට එක සැරේ උපෝහති ගන්න. ඊට පස්සේ කාලයක් යනකොට යාට මාසෙට දවස් 10 15 ගන්න කට්ටිය ඉන්නවා. ඒතර වීරිය වැඩිලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. සමහරට විටින් විට දන් දීදී හිටපු කෙනෙක් දැන් මාසයක් පාසා දන් දෙනවා. වීරිය වැඩිලා තියෙන්නේ යහපත් දෙයකට. එහෙමයි. විටින් විට බණ හිටපු කෙනෙක් හැමදාම බණ අහනවා. වීරිය වැඩිලා තියෙන්නේ. එහෙමයි. ඒතර ඒක තේරුම් ගන්න ඕන මේ වීරිය දෙයාගේ දියුණු වෙලා තියෙනවා කියලා. වීරිය දියුණු වෙලා තියෙනවා කියලා. ස්වාමීනි දැන් මේ කුසල ධර්මයන් අපේ ජීවිතයේ සමහර වෙලාවට වැඩි ගියා වුණත් ඒ පිළිබඳව දැනගෙන ඉන්න එක මේ දැනගෙන ඉන්න තමයි මෙතන වටිනම. එහෙමයි ස්වාමී. කියන්නේ භාවනාවක් විතර වැඩෙන්නේ භාවනාවක් බවට පත් වෙන්නේ ඒ දැන ගැනීමත් එක්ක. එහෙමයි. හට ගැනීම, පවතීම, නැතිවීම. එහෙමයි. අන්නේ පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා. ඒතොර මේ භාවනාවක් විතර වැඩනකොට තමයි හිත විරාගයටපත් වෙන්න පටන් ගන්නේ. එහෙමයි ස්වාමීනි. මොකද නැත්තම් භාවනාවක් විතර වැඩෙන්නේ නැත්තම් විරාගයටපත් වීමක් නැහැ. එහෙයි. ඒ විරාගයටපත් වීමක් නැත්තම් අර එයාට සංසිඳීමක් සතුටක් එහෙම දේව නැහැ එතකොට එයාට. ධම්මවිචේ උදා වුන්නේ නැහැ කියලා දුකටපත් වෙන. ඒක හැමතිස්සෙම තියෙන දෝමනස්යක් විතරයි. එහෙමයි ස්වාමීනි. ඒ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ භාවනාවක් විදියට වැඩිච්ච නැති නිසා. එහෙමයි. එහෙනම් බලන්න මේ හැම කුසල සම්පත්තියක් සම්බන්ධව මෙයාගේ ජීවිතේ හොඳ ප්‍රත්‍යවේක්ෂා තේරුම් ගැනීමක් ඒ ඔක්කොම තියෙනවා. එහෙමයි. ඒතර මේ විභංග කියන සූත්‍රය හරි ලස්සනටම පැහැදිලි කරපු තැන තමයි මොකද්ද? එතකොට මේක සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සමුදය වය. මේක හැම දහම් පරයයකම අවසානට තියෙන සතර සතිපට්ඨානෙ. එහෙමයි. මේ දහම් පරයය තමයි භාවනාව. අරක තමයි සතිපට්ඨාන මුල් පරයය. එහෙමයි ස්වාමීනි. සතිපට්ඨාන. ඒතර දැන් මේ කිව්ව ටික සතිපට්ඨානේ. ඒතර ඒකේ මේ හට ගැනීම දකින්නව නම් මෙයන්න භාවනාව. නැතිවීම දකින්නව නම් භාවනාව. හට ගැනීම නැතිවීම සංවේදී වෙන පටන් ගන්න ඕන ඒක තමයි භාවනාව. එහෙමයි ස්වාමීනි. ඒක තමයි බුදු කෙනෙක් මේ ලෝකේ භාවනාව අර්ථ දක්වන විදි. එහෙමයි. භාවනාව කියන එක හරියට තේරුම් ගන්න ওই ක්‍රමයටයි. මොකද ඒක ඒ හිමත් එක්ක තමයි සම්පූර්ණ මේ හිත විරාගයටපත් වෙලා නිරෝධයටපත් වෙලා නිදහස් වෙන මට්ටමට හිතපත් වෙන්නේ ඒවත් එක තමයි. එහෙමයි. ඊට පස්සේ විස්තර කළා බුදුරජාණන් වහන්සේ අජ්ජත්තම් වා පස්සද්ධි සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තම් පස්සද්ධි සම්බොජ්ජංගෝති පජානාති. ඊළඟට තමන්ගේ ඔන්න පස් සැහැල්ලු ඉපදිලා තියෙනවා. දැනගන්නවා කියනවා. එහෙමයි. අසන්තම් වා අජ්ජත්තම් පස්සද්ධි සම්බොජ්ජං සැහැල්ලු නැහැ කියනවා. ඒක නැති බවක් දැනගන්නවා කියනවා. යතාච අනුප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස් උප්පාදෝ හෝති. සමහර කට්ටිය ඉන්න මං හැමදාම භාවනා කරන කවදාම මට සැහැල්ලුවක් ඇති වෙන්නේ හරි පුදුමයි අද භාවනා කළා මට සැහැල්ලුවක් ඇති වුණා. එහෙමයි. කියන කට්ටිය ඉන්නවා. සමහර කවදාම මට බණ හරි සැහැල්ලුවක් ඇති වෙලා නැහැ ප්‍රීතියක් ඇති වෙලා නැහැ. අද මට ප්‍රීතියක් සැහැල්ලුවක් ඇති වුණානේ. එහෙමයි. ඒතකොට ඒක දැනගන්න ඕය. යතාච අනුප්පන්නස් නූපන් පස්සද්ධිය. නූපන් ප්‍රීතිය උපදිනවන දැනගන්න ඕනේ. යතාච උප්පන්නස්ස පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති. උපන් පස්සද්ධිය වැඩි යනවනම් පූර්ණ වෙනවනම් දැනගන්නවා කියලා. එහෙමයි. ඒතර බලන්න යාට හොඳ ප්‍රත්‍යක්ෂාවක් තියෙන්න ඕනේ මේ ධර්ම මාර්ගයට ආවට පස්සේ මේ දන් දෙනකොට සීල් රකින්නකොට ධර්මය අහනකොට භාවනා කරනකොට ප්‍රීතිය පස්සද්ධිය තමන්ගේ දැන් වැඩි වෙලාද තියෙන්නේ අඩු වෙලාද ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. ඒකට මේ දියුණුවක් තියනවද නැද්ද? එහෙමයි. එහෙනම් මම කරන ක්‍රමය හරියද වැරදිද? එහෙනම් ඒ තුකින් ප්‍රතිපදාව එතකොට හරියයි. එහෙමයි. මේ බලන්න මේ තේරුම් ගැනීමට එනකොට ප්‍රතිපදාව පිළිබඳව යාට හොඳ වැටහීමක් ඇති කරගන්න පුළුවන්. එහෙමයි. ඉතින් අනි භාග්‍යතුන් වහන්සේතර මේ විදියට මේ හැම දෙයක්ම අත්දැක්ක නේද? අනි භාග්‍යතුන් වහන්සේ නම් නේද මේක අවබෝධ කරගත් සම්මා සම්බුද්දයි. එහෙමයි. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විදියට මම තේරුම් ගන්නව නේද? එහෙනම් මේ ධර්ම ස්වාක්කාතයි. එහෙමයි. අනි ආරි මහා සංඝරත්නය කියලා කියන්නේ මෙවන් ධර්මයන් අත්දැකීම් වාසය කරපු පිරිසක් නේද? සුපටිපන්නයි. තෙරුවන් ගුණටම පහදිනවා. එහෙමයි ස්වාමී. හරි ලස්සනයි නේද? ඊළඟට කියනවා සන්තම් වා අජ්ජත්තං සමාධි සම්බොජ්ජංග. හිත සමාධිමත් වුණා නම් දැනගන්නවා.
දැන් සමාධිය මගේ තියෙනවා කියලා. අසන්තම් වාජ්ජත්තං සමාධි සම්බොජ්ජංගං. සමාධිය නැත්තම් දැනගන්න. ඊළඟට කියන යථාච අනුප්පන්නස්ස සමාධි. කවදාවකත් අපිට ඔයාගේ සමාධියක් වෙලා නැහැ. එකපාරට සමාධිමත් වෙනවා. දැනගන්න. එහෙමයි. ඉතින් යථාච උප්පන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණයතෝති. උපන් සමාධියක් ඇද්ද පිරිපිරි යනවනම් ඒකත් දැනගන්නවා කියනවා. එහෙනම් මේ සමාධිය කියන එක එහෙනම් මේ ඕනම සතිය කියන එක පිරිපිරි යන එක. ධම්ම විජය කියන එක පිරිපිරි යන එක. වීර්ය කියන එක පිරිපිරි යන්න ඕන එක. ප්‍රීතිය කියන එක, පස්සද්ධිය කියන එක, සමාධිය කියන එක මේ ඔක්කොම මොනවද? ටික ටික වැඩෙන්න ඕනේ ඒවා. එහෙමයි. ඒතර තමන් ඉන්න තැන ඉඳන් බලන්න එහෙනම් මගේ තව කොච්චර වැඩෙන්න ඕනද? මගේ තව කොච්චර මේ දේවල් දියුණු වෙන්න ඕනද? එහෙනම් කොච්චර මේ හිතක් තුළ මේවා භාග්‍යතුන් වහන්සේ මේක අවබෝධ කරන්න නම් මේක කොච්චර බුදුරජාණන් වහන්සේ වඩාගෙන පරිපූර්ණ කරගෙන ඇද්ද? එහෙමයි. හරි අසිරිමත් නේද? ඊළඟට විස්තර කරන බුදුරජාණන් සන්තම් වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංග. තමන්ගේ හිත උපේක්ෂාවට පත් වෙලා නම් තියෙන්නේ. ඒක දැන් තේරුම් ගන්න ඕන කියනවා. එහෙමයි. මගේ දැන් හිත උපේක්ෂාවේ තියෙනවා කියලා. දැන් මේක තේරුම් ගන්න බැරුව නම් තමයි අඬන්නේ කට්ටිය. අවු මට හරි පුදුමයි හතුරක් ඇති වෙන්නේ නැහැ. මේ හරි මට මොන වෙලක් දන්නෙත් නැහැ. උපේක්ෂාවේ තියෙනවනම් දන්නේ නැහැ. එහෙමයි. අසන්තම් වා අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංග නත්ති මේ අජ්ජත්තං උපේක්ඛා සම්බොජ්ජංගෝති පජානාති. දැනගන්න. නැත්තම් දැනගන්න. යතාච අනුප්පන්නස් උපේක්ඛා සම්බොජ්ජංග. සමහර අවස්ථා තියෙනවා අපේ හිත යම් මේ කරුණ ඉදිරියේදී උපේක්ෂාවට පත් කරගන්න බෑ. සමහර අවස්ථා තියෙනවා එකපාරට යම් පොඩි දෙයක් සිහිනකොටකොට ඒ කර්මුණ ඒකත් උපේක්ෂාවට ගන්න ලේසි. එහෙමයි සම්. අන නූපන් උපේක්ෂාවක්. හිතපත් වෙලා. හරි මධ්‍යස්ථ කරගන්න පුළුවන් පහසු වීම. ඒතර ඒක වටහා ගන්න ඕන කියනවා. හරි පුදුම දේවල් එතකොට මේ ධර්මයේ ස්වාමීනි. යතාච උප්පන්නස්ස උපේක්ඛා සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණී හෝ තංච පජානාති. එතකොට වේ උපන් උපේක්ෂාව ටික ටික වැඩි යනවා. ඒ කියන්නේ දැන් එයාට මුල් කාලෙට වඩා දැන් ප්‍රශ්නයක් කෙනෙකුට හිත උපේක්ෂාවට ගන්න ලේසි. එහෙමයි. සමාධිමත් වුණා සමාධිමත් සිත උපේක්ෂාවට ගන්න ලේසි. ඒත් ප්‍රීතියට නොඇලුණු සැපයක් ආවා සැපයට නොඇලුණු නැති වුණත් එක් කම්පාවටපත් වෙන්නේ නැති. දැන් කුසල ධර්මත් මේක පාට ඇති වුණත් කම්පා වෙන්නේ නැති නැති වුණත් කම්පා වෙන්නේ නැති බොහොම මධ්‍යස්ථව ඉන්න පුළුවන් හිතක් එයාගේ හැදිලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එයා දැනගන්නවා කියනවා. දැන් මගේ උපේක්ෂාව වැඩි සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා. එහෙමයි. ඒක බලන්න දැන් මේ දේවල් පිළිබඳ හරි වැටහීමක් තියෙනවා නම් ඒතර මේ කොච්චර සුන්දර හිතින් ඉන්න පුළුවන්ද කෙනෙකුට. එහෙමයි. දැන් මේ දේවල් පිළිබඳ හරි වැටහීමක් නැති නිසා නේ ප්‍රශ්න තියෙන ඔක්කොම. එහෙයි ස්වාමීනි. ඒ කියන්නේ දැන් මේ ධර්ම මාර්ගයට ආපු කෙනෙකුට දැන් මේ කියන බොජ්ජංග ඔක්කොම නැති වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයකට සිහිය සම්බන්ධව ධම්මවිචේ සම්බන්ධව වීරිය සම්බන්ධව අඩු ගන්න ඔය තුන දහම් ධර්මය ආදී අමිතේ උපදින සතුට ප්‍රීතිය සම්බන්ධව එහෙමයි. සැහැල්ලුව සම්බන්ධව පොඩි හරි වැටහීමක් යාට ඇති වෙලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ත්‍රි වැටහීම් මාත්‍රය තමයි මේ ධර්ම මාර්ගයේ මිස්ථාවරව රඳවල පිහිටවල තියන්න එයාට අනුග්‍රහ කරන්නේ. එහෙමයි ස්වාමීනි. නැත්තම් එයාට මේ ස්ථීරව පිහිටලා තියන්න අනුග්‍රහය සලසන්න දෙයක් නෑ. එහෙයි. අනිතරේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මින් දැන් බොජ්ජංග භාවනාව කියලා කියන්නේ ඕකට තමයි. දැන් අපි බොජ්ජංග වඩන හැටි විස්තර කළා. එහෙමයි ස්වාමීනි. ඊට අමතරව බොජ්ජංග භාවනාව වඩන විදිය. සිහිය ප්‍රදාන කොටගෙන සිහිය ප්‍රදාන කොටගෙන මේ බොජ්ජංග වඩන විදිය. එහෙයි ස්වාමීනි. එතකොට දැන් බොජ්ජංග වැඩිච්ච කෙනෙකුට එතකොට දැන් මේ විදිහට තමයි ජීවිතය ගත කරන්නේ. කොමකින්ද ගත කරන්නේ? වැඩුණු බොජ්ජංග තුලින්. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි නේ? එහෙයි. ඒතර වැඩුණු බොජ්ජංග තුලින් එයාගේ ජීවිතය ගත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තව දේශනාවක් තියෙන වක්ත කියලා සූත්‍රයක් තියෙනවා. ඒක හරි ආශ්චර්යයි. ඒ දවස්වල මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර ජේතවනයේ අනේපිරිස්තුමාගේ ආරාමයේ වැඩ සිටියේ. එහෙමයි. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහන්නේ කියලා භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා. මේ ආයුෂ්මත් මේ බොජ්ජංගී හතක් තියෙනවා. කවරද්ද බොජ්ජංග? සති සම්බොජ්ජංගී,
ධම්මවිජය සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි උපේක්ෂා බොජ්ජංග. ආයුෂ්මත් මේ බොජ්ජංගයන්ගේ යම් යම් බොජ්ජංගයකි පෙරවරු වේ වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගයෙන් පෙරවරු වේ වාසය කරනවා කියලා. කොහොමද වැඩේ? එහෙමයි ස්වාමීනි. යම් යම් බොජ්ජංගයක මධ්‍යහනේ වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගේ මධ්‍යහනේ වාසය කරනවා කියලා. යම් යම් බොජ්ජංගය සවස්වරුවේ වාසය කරන්න කැමති නම් ඒ බොජ්ජංගේ සවස්වරුවේ වාසය කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. මුදු දෙයක් නේද? එතකොට දැන් සමහරට අපි කෙනෙක් ඒකට විස්තරයක් කරනවා ආයුෂ්මත් ඉතින් මේ සති සම්බොජ්ජංගේ මා තුළ වෙයි නම් ඒ අප්‍රමාණ ලෙස මා තුළ සතිය ඇතයි මට සිතෙයි කියන. එහෙමයි. මේ නිකලෙසිතක් නෙමෙයි. එහෙයි ස්වාමීනි. ඒ බලවත්සේ ඇතයි මට සිතෙයි කියන. ඒ පවතින විට පවතීද දැනගනිමි කියන. එහෙමයි. ඉතින් මා තුළින් බොජ්ජංගේ නැති වෙයි නම් ඒ හේතුවෙන් මාගේ බොජ්ජංගේ නැති වුණා කියලා මම දැනගන්නවා කියලා. එහෙමයි. කොහොමද වෙන්නේ? එහෙයි. ඔය විදිහටම කියනවා ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා මා තුළ තියෙනවා නම් තියෙන බව දැනගන්නවා කියනවා. අප්‍රමාණ විදිහට තියෙනවා නම් අප්‍රමාණ විදිහට තියෙනවා කියලා දැනගන්නවා කියනවා. එහෙමයි. බලවත්සේ තියෙනවා නම් බලවත්සේ විදිහට තියෙනවා දැනගන්නවා කියනවා. නැති විට නැති වෙනවා කියලා දැනගන්නවා කියනවා. එහෙමයි. එච්චරට එතකොට මේ හිත වඩන්න පුළුවන්. බොජ්ජංග තුළ. එහෙමයි. ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ මේ උත්තරමයට. එතකොට. එහෙමයි. දැන් මේ විශාඛාපෝ හිමිදලා තියෙනවා. එහෙයි ස්වාමීනි. හරි පුදුමයි. මම දැන් ඉස්සරහට මේ පොඩ්ඩක් කියන්න හිටියේ විශාඛා බොජ්ජංග වඩපු හැටි, ඉන්ද්‍රිය ධර්ම වඩපු හැටි. සුන්දර විස්තරයක් තියෙන විනය පිටකේ මහා වග්ගපාළි. හිතාගන්න බෑ ඒ කාලේ හිටපු කාන්තා චරිත. එහෙමයි ස්වාමීනි. බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම. එහෙයි. බල භාවනා, ඉන්ද්‍රිය භාවනා. පුදුම විදිහට මේ දන් දීදී හිත සුවපත් කර හිටපු ශ්‍රාවකයෝ. එහෙමයි. අත්හැර මසුරු මල හිතින් දුරු කර. එහෙමයි. බොජ්ජංග වඩා ඉඳතුන අච්චර සම්පත්ති ගොඩක් පරිහරණය කර. කියනවා ආයුෂ්මත් එක මේ වගේ දෙයක් කියනවා. රජෙකුගේ හෝ රාජමාත්‍යයෙක්ගේ හරි නොඑක් වර්ණේ සායම් පෝන ලද වස්ත්‍රයෙන් පිරුණු පෙට්ටකමක් තියෙනවා කියනවා. ඔහු පෙරවරුවේ යම් යම් වස්ත්‍ර යුගලක් පොරවන්න කැමති නම් ඒ වස්ත්‍ර යුගලම් පෙරවරුවේ පොරවයි කියනවා. යම් යම් වස්ත්‍ර යුගල දහවලේ පොරවන්න කැමති නම් ඒ වස්ත්‍ර යුගල දහවලේ පොරවයි කියනවා. යම් යම් වස්ත්‍ර යුගල පස්වරුවේ පොරවන්න කැමති නම් ඒ වස්ත්‍ර යුගල පස්වරුවේ පොරවනවා කියනවා. ওই විදියමයි කියනවා. මේ සප්ත බොජ්ජංග. එහෙමයි ස්වාමීනි. යම් යම් බොජ්ජංගයකින් උදේ කාලේ ඉන්න කැමති නම් උදේ කාලේ ඉන්නවා කියනවා. එහෙයි ස්වාමීනි. යම් බොජ්ජංගයකින් දහවල් කාලේ ඉන්න කැමති නම් දහවල් කාලේ ඉන්නවා කියනවා. යම් බොජ්ජංගයකින් හවස් කාලේ ඉන්න කැමති නම් හවස් කාලේ බොජ්ජංගේ ඉන්නවා කියනවා. බොජ්ජංගයට පැමිණ වාසය කරනවා. බොජ්ජංගේ වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. එච්චරට සතිය දිනු කරන්න පුළුවන්. එහෙයි. මේ හිතක් ඇතුලේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න නැති සිටී දැන් පිළිහිටලා නැද්ද බලන්න මේ ධර්ම ශ්‍රවණය කරනකොට. එහෙයි. එහෙම නේද? එහෙමයි. දැන් නැති නුවණින් විමසීමක් දැන් ඉපදිලාද නැද්ද බලන්නකො මේ වෙලාවේ. එහෙමයි. නැති වීරියක් දැන් ඉපදිලා තියෙනව නේද? එහෙයි. නැති සතුටක් ප්‍රීතියක් මේ වෙලාවේ ඉපදිලා නැද්ද? නැති සැහැල්ලුවක් ඉපදිලා නැද්ද? එහෙමයි. ඒක දැන් බලන්න මේ නැති දෙයක් ඉපදිලා තියෙන්නේ. එහෙනම් ඔය ඉපදිච්ච දේ කවදා හරි දවසක හිතේ බලවත් වෙන්න බැරිද? පුළුවන්. එහෙමයි ස්වාමීනි. බලවත් වෙන්න පුළුවන්. එහෙයි. ගෙවල් දොරවල් වල තියෙන බන්ධන, යාන වාහන වල තියෙන බන්ධන, ඥාතීන්ට තියෙන බන්ධන, මහ පොළොවට තියෙන බන්ධන හිත ඇතුලින් ඈත් වෙවි. මේ කියන සිහිය බලවත් වෙයිද? යම් දවසක් ඒ බන්ධන වල දැන් අපි ජීවත් වෙන්නේ යම්සේද? එහෙමයි. සතියෙම ජීවත් වෙන දවසක් ඒ. එහෙමයි ස්වාමීනි. ඒක දැන් සාමාන්‍ය ජීවත් වෙන ලෝකයේ බන්ධන තුලනේ. බහූල කොට බන්ධනය බන්ධන වල ජීවත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ගෙවල් දොරවල් ගැන හිතා ඉන්නෝ, යාන වාහන ගැන හිතා ඉන්නෝ නේද? ස්වාමීනි දැන් සාමාන්‍ය ජීවිතයේ යම් සිද්ධයකට මුහුණ පාන්න වුණොත් එහෙම කල්පනාව පවතින්නේම කවුරු හරි බැන්න කියලා වුණත් මට මෙහෙම බයින් නැති ඔව් මාත් එක්ක දිගට තරහයි. එච්චරනේ තියෙන්නේ. ආදි වශයෙන් ස්වාමීනි. දැන් සමහරවිට දැන් ගෘහ ජීවිතේ වාසය කරන කෙනෙක් මෛත්‍රී සිතින් ඔහුට කටයුතු කරගෙන ඉන්න පුළුවන්. ඒතර අය මෛත්‍රියේ වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. මුදිතා සහගත ඉතින් කටයුතු කරන ඔහු මුදිතාවේ වාසය කරන කෙනෙක්. එහෙයි. දැන් හිත මධ්‍යස්ථ කර ගෙදර කටයුතු කරනවා අය උපේක්ෂාවේ ඉන්න කෙනෙක්. එහෙමයි ස්වාමීනි. කාරුණික සිතින් දවස ගත කරන වාසය කරන ඔහු කරුණාව තුළ වාසය කරන කෙනෙක්.
එහෙමයි. ඒතර එහෙමත් ඉන්න පුළුවන් කෙනෙකුට. එහෙයි ස්වාමීනි. ඒතර ඒ විදිහට හිතා තමන්ගේ ජීවිතය හිම ගත කරගත්තොත් ටික ටික කුසල සම්පatti වල හැසිරෙන කෙනෙක් වෙන්න මහන්සි ගන්නවා. එහෙයි. කුසල සම්පත් දෙක කියන්නේ මේ යානි කතා, වත්තු කතා, අනුචිතා, ಪರಿචිතා, සුසමාරද්දා කියලා කියන්නේ. එහෙමයි. කුසල පත වාහනයක් කරගෙන ඉන්නේ. මෛත්‍රී වාහනයක් කරගෙන. දවස ගත කරන්නේ මෛත්‍රී. මෛත්‍රිය නැති වාහනේ යනවා. කරුණාව නැති වාහනේ ජීවත් වෙනවා. මුදිතාව නැති වාහනේ. උපේක්ෂාව නැති වාහනේ. ඊට පස්සේ දියුණු වෙච්ච කෙනාට සතිය නැති වාහනේ. ධම්ම විචය නැති වාහනේ. ධම්ම විජේ ඉන්නකොට ඒක චතුරාර්ය සත්‍යයේම හිත පිළිලා තියෙනවා. එහෙමයි. අසරිමත් දෙයක් ඒක. අනිත්‍යයේම හිත පිළිලා. බොජ්ජංග ධර්මයන්ගේ මේක හිත පිළිලා. එහෙම නැත්නම් හතර හතිපට්ඨාන අරමුණක හිත පිළිලා. හරි විශ්මිතයි. ස්වාමීනි මේ කොරෝනා වදුර පැමුණු මේ මොහොතේ සංසාර ස්වභාවයේ ලෝක චතුරාර්ය සත්‍ය හිත පිළිලා ඉන්න පුළුවන් නන්නේ. එහෙමයි. ධම්ම විජේ ඉන්න කෙනෙක්. එහෙයි. එහෙම නැත්නම් වීරිය හිත පිළිලා සමහර අය. එහෙමයි. එහෙම නැත්නම් ප්‍රීතිය හිත පිළිලා. දවසම ගත කරන්නේ ඒතර ප්‍රීතියෙන් ජීවත් වෙන්නේ. එහෙමයි. ඒ ප්‍රීතිය වැඩිච්ච සමහර අය ඉන්නවා. ඒ ප්‍රීතියෙම තමයි පැය 24ම ගත වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් පස්සද්ධියෙන් ඉන්න දවසම. එහෙයි. සමාධියෙන් ඉන්න අය ඉන්න ඒතර දවසම. හරි කොයි පුදුමයිනේ. එහෙමයි. ඒ එහෙම ලෝක ජීවත් වෙන අය ඉන්නවා. මේ ධර්මයේ තියෙන ස්වාක්කාතව. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන සම්බුද්ධත්වයේ අසිරි. එහෙමයි. ආර්ය ශ්‍රාවක සංඝ රත්නයේ තියෙන සුපටිපන්න බව. එහෙමයි. ඒ නිසා මේ බුද්ධ ශාසනයක් ලැබුණු මොහොතේ මේ දායාදේ තමන් උදා කරගනිමින් අපි මහන්සි ගන්න ඕනේ. මේ උදාාරතර දායාදේ. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට අඩු ගන්න අපිට මේ ගැන පැහැදීමක් උපද්දවන්න පුළුවන් නන්නේ. එහෙමයි. දැන් යම් කෙනෙක් මේ ලෝක ප්‍රීතිමත් සින් දවස ගත කරනවා නම් කවදා හරි දවසක කොහොම ධර්ම දායාද ලැබපු කෙනෙක්නේ. එහෙමයි ස්වාමීනි. අද යම් කිසි කෙනෙක් දැන් අපි තුමු රහතන් වහන්සේලා මේ කියන බොජ්ජංග දරුවෝ හිටියා කියලා කියන්නේ. ඒතර එතෙන් පටන් ගත්තේ කවද්ද? අනුශාසනී ප්‍රාතිහාර්යනේ පටන් ගත්තේ. එහෙමයි. ඒතර මෙවන් උදාර වූ සංඝ පිරිසක් මේ ලෝකෙට බිහි කළේ කුමකින්ද? ධර්මයෙන්. එහෙමයි ස්වාමීනි. අදටත් උදාර ගතිගුණ ඇති සංඝ පිරිසක් මේ ලෝකේ ඉන්නව නම් තෙරුවන් සරණ පිහිටපු පිරිසක් ඉඳගෙන මේ ලෝකෙ එළිය කරනවා නම් මේ ලෝකෙට ආශිර්වාදයක් වෙනවා නම් කුමකින්ද එක්කලේ? ධර්මයෙන්. එහෙනම් මේ ධර්ම දාණය දෙනකොට කී දෙනෙක් සත්පුරුෂ හිත් ඇති වෙලා සත්පුරුෂ භවයේ පිහිටා වාසය කරන්නයි බවට පත් වේද? බොජ්ජංග ධර්ම තුල හිත දියුණු කරගෙන බොජ්ජංග ධර්ම තුල වාසය කරන පිරිසක් බවට පත් වේද? එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ අවියක් කරගෙන සතර බ්‍රහ්ම විහරණ තුල හැසිරෙන කී දෙනෙක් බිහි වේද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ සෑම දෙයකටම මූලික උනේ මොකක්ද? මේ ධර්ම දේශනාව. එහෙමයි. එහෙනම් මේ සියලු දෙනාටම ගුණ සම්පත්තිය නැවක් කරගෙන ගුණ සම්පත්තිය යානාවක් කරගෙන ඉන්න තමන්ගේ අනුග්‍රහය කළේ යම්සේද තමන්ටත් එන සසර පුරාවට ගුණ සම්පත්තිය නම් වූ නැවතුල නැවී පිහිටා ගුණ සම්පත්තිය නම් වූ යානාවේ වාසය කරන්න තමන්ට පින පිටිපස්සෙන් එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. දැන් බල මේ ආහාර පාන දිදී ආයුෂ වර්ණ සැප බල මේ ලෝකෙට දෙනකොට ආයුෂ වර්ණ සැප බල අවියක් කරගෙන මේ ලෝකෙ මේ ජීවත් වෙනවා කියන ඊළඟ ජීවිතේ ඉඳන් ගියා. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මේ නිර්භය සීල සම්පත්තියේ පිළිලා නිර්භය දෙනකොට එයා නිර්භය භවයේ හිමිකරුවෙක් බවට පත් වෙලා ජීවත් වෙනවා කියනවා. එහෙමයි. ඊට පස්සේ ඒ සීල සම්පත්තිය රකිමින් ඒ වගේම තමයි ඔහු අවෛරය දන් දෙනවා නම් අවෛරයේ හිමිකරුවෙක් කියලා ජීවත් වෙනවා කියනවා. මේ සීල සම්පත්තියේ පිහිට අබේ දන් දෙනවා නම් බය නැති බව දන් දෙනවා මෙන්න බය නැති භවයේ හිමිකරුවෙක් කියලා ජීවත් වෙනවා කියනවා. දෙන්නේ යම්සයද තමන් ඒක හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. දෙන්නේ යම්සයක් දෙයක්ද ඒක මොකද වෙන්නේ ඊළඟ ජීවිතේ. එයා ඒක හිමිකරුවෙක් වෙනවා. එහේ ස්වාමීනි. අමෘතය දෙනවා නම් අමෘතයේ හිමිකරුවෙක් වෙනවා. එහෙමයි. කුසල සම්පත් වල අනිත් අය හිත පිහිටවනවා නම් ඒකේ හිමිකරුවෙක් වෙනවා. ගුණ සම්පත් වල හිත පිහිටනවා නම් ඒකේ හිමිකරුවෙක් වෙනවා. එහෙනම් මේ ධර්ම දානය කියලා කියන්නේ ඒ සෑම කුසල සම්පත්තියකම යහපතකම සත්පුරුෂ භූමියකම මේ ලෝකෙට දෙන තැන. එහෙමයි. ඒකේ හිමිකරුවෙක් බවට පත් වෙන නිසා මේ පින්වත් සියලු දෙනාට මේ උදාාර පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ උදාාර ගුණ සම්පත්තියෙන් තුල පිහිටලා
උතුම් සත්පුරුෂ බව දිනු කරගෙන කෙලෙස් දුරු කරන්නටම මේ රැස් කළ පුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් උතුම් සත්පුරුෂ භාවයක් පිණිස හිත වර්ධනය කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උත්තම සත්පුරුෂ ධර්මයේ අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වේලාව උදා වුණ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝහි වෙසෙන දෙසැම්බර් මාස 14 වන දින පළමුවන උපන්දිනය සමරන හේසල් ආර්යා තිරිමාන්න පින්බර දියණියට ආශිර්වාද පතන්න පින්වත් රුෂානී දිසානායක සහ ශාමික තිරිමාන්න යන පින්බර දෙමව්පියන් ඒකරාශී වෙලා තමයි උදාර පින්කම් සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පින සාම්පති බ්‍රහ්මරාජය, සනන් කුමාර බ්‍රහ්මරාජය, ගටිකාර බ්‍රහ්මරාජය, ඒ වගේම සක්දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. ඒ වගේම සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය නමින් මිය පරලෝකීය ඒ පින්තුන් නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් කරුණාවෙන් සිහිපත් කරගන්න. ඒ සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පින කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය කැනඩාවේ ටොරොන්ටෝහි වාසය කරන පින්වත් රුෂානි දිසානායක මහත්මිය සහ ශාමික තිරිමාන්න පින්වත් මහත්මාටත් දෙසැම්බර් මාස 14 වන දින උපන්දිනය සමරන හේසල් ආර්යා තිරිමාන්න පින්බර දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වෙසෙන ජෝඩන් ආර්යන් දිසානායක යන පින්වත් අයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්වතුන්ගේ දෙමව්පියන්ටත් පවුලේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම ගරුතර මහා සංඝරුවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මේ මොහොතේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ විශේෂයෙන් කැනඩාවේ ටොරොන්ටෝහි වෙසෙන දෙසැම්බර් මාස 14 වෙනි දින අද දින පළමුවන උපන්දිනයේ සමරන හේෂල් ආර්යා තිරිමාන්න පින්වන්ත කුඩා දියණියට සෙත් පැතීම පිණිස පින්වත් රුෂානි දිසානායක සහ ශාමික තිරිමාන්න යන දෙමාපියන් විසින් ඉතින් පින්වන්ත දියණිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් ඊටාම දයාවෙන් අපි සිහිපත් කරගන්නේ. ඒ වගේම අපි ඔබට ආරාධනා කරගන්නවා
මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන මේ පරිද්දෙන් වෙන් කරගනිමින් ඔබට උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න මේ තිබෙන අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා ආරාධනා කරනවා. 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ පිළිබඳව තොරතුරු විමසමින් දැනුම්වත් වෙන්න ඔබට පුළුවන්. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස දහම් සාකච්ඡා සදහම් පිළිසඳර යලි රැගෙන අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.